මයි පුතේ අපි පළවෙනි සතිය සහ දෙවෙනි සතිය අපි ඕගනික් පන්තිය පටන් ගත්තා. මුලින්ම අපි දන්නවා ඕගනික් වල පාඩම් 4ක් යුක්තයි. කීවෙනි පාඩමද? 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම, 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම. 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම සහ 9 වෙනි පාඩම සහ 10 වෙනි පාඩම. දැක්කද? 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම, 9 වෙනි පාඩම, 10 වෙනි පාඩම. එතකොට පුතේ අපි පටන් ගත්තා 7 වෙනි පාඩම. 7 වෙනි පාඩම පටන් ගත්තා මොකද්ද? කාබනික රසායනයේ මූලික සංකල්ප. කාබනික රසායනයේ මූලික සංකල්ප. කීවෙනි පාඩමද? 7 වෙනි පාඩම තමයි පුතේ පටන් ගත්තේ. 7 වෙනි පාඩම තමයි පටන් ගත්තේ. අනිත් පැන අරගෙන. අනිත් පැන තමයි. කවුරු කරලා තියෙනවද? හරි. එතකොට පුතේ අපි මේ කාබනික රසායනයේ මූලික සංකල්ප යටතේ අපි මුලින්ම කතා කරා මොනවද? කියන්න බලන්න. හයිඩ්‍රෝකාබන පිළිබඳ පුතේ අපි කතා කරා. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද? එයාගේ නමයි එයාගේ මූලික ලක්ෂණ විතරයි මේ පාඩමේ කතා කරන්නේ. ඊළඟට පුතේ අපි කතා කරා මොනවද? හේලෝ හයිඩ්‍රෝකාබන පුතේ කතා කරා. මතක ඇති ඔයාලට. පළවෙනි වීඩියෝස් දෙක දාලා තියෙන්නේ ඈ. ඒක බලන්න. ඊළඟට පුතේ අපි කතා කරා මොනවද? මධ්‍යසාර පිළිබඳව කතා කරා. එතකොට අපි කතා කරා පුතේ මොනවද? මේක අපි කාබන් රසායනයේ මූලික සංකල්ප ගැන කතා කරේ. ඒ සංකල්ප යටතේ මුලින්ම කතා කරා හයිඩ්‍රෝකාබන පිළිබඳව. ඊළඟ පුතේ ඉගෙන ගත්තා හේලෝ හයිඩ්‍රෝකාබන පිළිබඳව. ඊළඟ පුතේ ඉගෙන ගත්තා මොනවද? මධ්‍යසාර පිළිබඳව. අන්න ඔතනට වෙනකන් අපි මොකද වෙන්නේ? අපි ඉගෙන ගත්ත පුතේ එයා කවුද මෙයා කවුද කියලා. අද අපි මාතෘකාව ලියලා ඉවර කරේ කොතනද? අද කොටස පුතේ පටන් ගන්නේ මතක තියාගන්න කාබොනයිල් කාණ්ඩ. කාබොනයිල් කාණ්ඩ ලියා ගන්න මාතෘකාව කාබොනයිල් කාණ්ඩ. මොකද්ද මේ කාබොනයිල් කාණ්ඩයක් කියලා කියන්නේ? කාබොනයිල් කාණ්ඩයක් කියලා කියනමයි පුතේ මෙන්න මේ වගේ කාබන් එකකට ද්විත්ව බන්ධන O එකක් තියෙනවා නම් මොකක්ද තියෙන්නේ? කාබන් එකකට ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙච්ච O එකක් තියෙනවා නම් අපි කියනවා පුතේ මෙන්න මෙයාට කාබොනයිල් කාණ්ඩයක් කියලා. කාබන් ද්විත්ව බන්ධන O එකක් කාබනික සංයෝගයේ තියෙනවා නම් අපි පුතේ මෙන්න මේ කාණ්ඩයකට අපි කියනවා මොකක් කියලාද? කාබොනයිල් කාණ්ඩයක් කියලා. එතකොට මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයේ ලක්ෂණ තියෙන්නේ කොහමද? මෙයාගේ ගත්තොත් පුතේ විද්‍යුරණතාවය 3.5යි මෙයාගේ පුතේ 2.5යි. අපි පෝලින් පරිමාණු වලට ගත්තොත් මොකද වෙන්නේ? කාබන් වල මොකද පුතේ? විද්‍යුරණතාවය 2.5යි ඔක්සිජන් වල 3.5යි. මෙන්න මේ පැත්ත ද්‍රවීය වෙනවා. මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් කියලා. මෙන්න මේ පරිදි මොකද වෙන්නේ පුතේ? කාබන් ඔක්සිජන් මොනවද වෙන්නේ? ද්‍රවීය වෙනවා. හොඳට අහගන්න පුතේ. මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයේ අඩංගු මෙන්න මේ ද්‍රවීයතාවයේ හින්දා මෙන්න මේ කාබොනයිල් කාණ්ඩය නැත්තම් කාබන් එකට ද්විත්ව බන්ධන O එකක් අඩංගු සංයෝග. මොකද වෙන්නේ? විවිධාකාර සංයෝග මේ ලෝකේ තියෙනවා. තේරුණාද? හරි. මුලින්ම පුතේ මේක ලියලෙමුකෝ. කාබොනයිල් කාණ්ඩයක් යනෝ ලියා ගන්න. කාබොනයිල් කාණ්ඩයක් යනෝ කාබොනයිල් කාණ්ඩයක් යනෝ කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනයකින්
ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් පරමාණුවක් ආපත් පරමාණුවට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් පරමාණුවක් සම්බන්ධ වීමෙන් සෑදෙන කාණ්ඩයකි මොකද කාබන් කාණ්ඩයක් කියන්නේ කාබන් පරමාණුවකට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් එකක් සම්බන්ධ වීමෙන් සෑදෙන කාණ්ඩයකි. අක්කල මේක අඳ ගන්න. අඳ ගන්න. හරි. අක්කල යාළුවන්ට ෂෙයා කරන්න එන්න කියන්න අවුලන්න පන්තියට. හරි. හොඳට අහගන්න. හරි. එතකොට පුතේ මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයේ අඩංගු සංයෝග තියෙනවා. ලියාගන්න අනුමාතුකාව කාබොනයිල් කාණ්ඩ අඩංගු සංයෝග. මේකේ අනුමාතුකාව අඩංගු සංයෝග. තාම පුතේ අපි 7 වෙනි පාඩම යන්නේ ඈ. කාබොනයිල් කාණ්ඩ අඩංගු සංයෝග. කාබොනයිල් කාණ්ඩ අඩංගු සංයෝග. අංක 1 පුතේ. අංක 1 ලියාගන්න ඇල්ඩිහයිඩ්. අංක 1 ලියාගන්න පුතේ ඇල්ඩිහයිඩ්. කාබොනයිල් අඩංගු සංයෝග වලට පුතේ ලියාගන්න ඇල්ඩිහයිඩ්. හරිද පුතේ? ඇල්ඩිහයිඩ්. මොකද්ද මේ ඇල්ඩිහයිඩයක් කියන්නේ? ඇල්ඩිහයිඩයක් කියන්නේ මයි පුතේ මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් එකක් සම්බන්ධයි නම් කාබොනයිල් කාණ්ඩයට මෙන්න මේ සීදිත්ත බන්ධන O එකක් කියන්නේ මොකද්ද? කාබොනයිල් කාණ්ඩයක්. මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධයි නම් අපි කියනවා මේකට ඇල්ඩිහයිඩයක් කියලා. අය කියන්නේ කාබොනයිල් කාණ්ඩයකට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධයි නම් අපි කියන පුතේ මොකක් කියලාද? ඇල්ඩිහයිඩයක් කියලා. ලියාගන්න පුතේ. කාබොනයිල් කාණ්ඩයකට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වීමෙන් කාබොනයිල් කාණ්ඩයකට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වීමෙන් ඇල්ඩිහයිඩ් සාදයි. හරි. පුතේ බලා ගන්න උදාහරණයක් මේක ලියන්න කලින්. දැන් අපි පුතේ R ලකුණක් ගැන අපි ගිය සති කතා කරා. R ලකුණක් කියන්නේ මොකද්ද? ඕන තරම් කාබන් හයිඩ්‍රජන් තියෙන දිග කාණ්ඩයක්. ඇල්ඩිහයිඩ් කියන්නේ මේ R කාණ්ඩයක් කියන්නේ මොකද්ද? කාබන් හයිඩ්‍රජන් අඩංගු දිග කාණ්ඩයක්.
ඒක අපිට ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් ලියමු පුතේ. CH3 C දිත්ත බන්ධන OH. මෙන්න කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් එකක්. එතකොට මොකද්ද වෙන්නේ? ඇල්ඩිහයිඩ් එකක්. තව උදාහරණයක්. මෙන්න කාබන් මෙන්න පුතේ මේ වගේ එකක් තියෙනවා. කාබොනයිල් කාණ්ඩයක් තියෙනවා. ඒ කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් එකක්. දැක්කද? මෙන්න මෙහෙම තියෙනවා කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් එකක්. කාබොනයිල් කාණ්ඩය කියන්නේ මේක. එයාට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් බැඳුනොත් මොකද වෙන්නේ? ඊටු පුතේ එනවා. මොකක්ද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කියලා කියනවා. තේරුණාද පුතේ? හරි. කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වූ විට ඇල්ඩිහයිඩයක් ලෙස හඳුන්වයි. ඒක ලියාගෙන මෙන්න මේ කොටස පුතේ highlight කරලා ලියා ගන්න. ඇල්ඩිහයිඩ් එක පුතේ ස්වරූපය මේක highlight කරලා ලියලා මේ උදාහරණේ ලියා ගන්න. අපි 9 වෙනි පාඩමේදී අපි බලනවා කාබොනයිල් කාණ්ඩවල මෙන්න මේ ඇල්ඩිහයිඩ් වල ලක්ෂණ ගොඩාක් ගැන කතා කරන්න තියෙනවා. හරි. ටක් ගාලා හොඳට පුතේ බලා ගන්න එක. බැරි වෙන්නේ නැහැ මොකොත්ම. කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වුණා අපි කියන පුතේ මොකක් කියලාද? ඇල්ඩිහයිඩයක් කියලා. හරි. හරි. ලියුවනේ පුතේ. හරි. ලියුවද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න. එක්කෙනෙක් හරි මැසේජ් එක දාන්න පුතේ. මොකද මට දිවස් නැහැනේ. ඒතර මට ලේසියි ඈ. හරි. ගෑල්ලා මෙතන තුන් දෙනෙක් ඉන්න පුතේ මැසේජ් දාන්න ලියලා ඉවරද නැද්ද කියලා කියන්න. හරිද? හරි. හරි good. එහෙනම් පුතේ දෙවෙනි කාබොනයිල් කාණ්ඩ සඳහා උදාහරණ පුතේ ලියා ගන්න. දෙවෙනි එක කීටෝන ලියා ගන්න පුතේ. කීටෝන පළවෙනි එක ඇල්ඩිහයිඩ්, දෙවෙනි එක මොකද්ද පුතේ? කීටෝන. කීටෝන කීටෝන මොකද්ද මේ කීටෝනයක් කියලා කියන්නේ? කාබොනයිල් කාණ්ඩය මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න කාබොනයිල් කාණ්ඩය තියෙනවා. එයාගේ දෙපැත්තට R කාණ්ඩ දෙකක්. අඩේ මොනවද බං R කාණ්ඩ කියන්නේ? ගිය සතිය අපලා දෙලා මේක ඉන්නවා නම් දැනගන්න. මේ R කාණ්ඩයක් කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් අඩංගු දිගදාම. R කාණ්ඩයක් කියන්නේ මොකද්ද පුතේ? ඇල්කිල් කාණ්ඩයක් කාබන් හයිඩ්‍රජන් අඩංගු දිගදාම. තේරුණාද? හරි. මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයේ දෙපසට R කාණ්ඩ දෙකක් නැත්නම් ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා නම් කාබොනයිල් කාබන් දෙපසට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා නම් අපි කියනවා කීටෝනයක් කියලා. කාබොනයිල් කාණ්ඩ දෙපසට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා නම් පුතේ අපි කියනවා කීටෝනයක් කියලා. මේ අපි තාම ඉගෙන ගන්නේ කාබනික රසායනයේ මූලික සංකල්ප. ඒකෙදි පුතේ එක් කාබනික සංයෝග අපි හඳුනා ගැනීම විතරයි කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරි. අහගන්නවද? එතකොට පුතේ උදාහරණයක් ගමු අපි. මෙන්න උදාහරණයක්. කාබන් හයිඩ්‍රජන් අඩංගු ඒවා පුතේ දෙපැත්ත තියෙනවා. තව උදාහරණයක්. මෙන්න පුතේ මෙන්න මේ වගේ බෙන්සීන් එක කෙනෙක් ගන්නවා. අපි බෙන්සීන් ගැන කතා කරා. එතකොට මෙන්න මේ කාබොනයිල් කාණ්ඩයේ දෙපැත්තට R කාණ්ඩ දෙකක් සම්බන්ධයි නම් කාබොනයිල් කාණ්ඩයේ දෙපසට R කාණ්ඩ දෙකක් සම්බන්ධයි නම් අපි කියනවා පුතේ මොකක් කියලාද?
කීටෝනයක් කියනවා. ලියා ගන්න. කාබොනයිල් කාණ්ඩය කාබොනයිල් කාණ්ඩය කාබොනයිල් කාණ්ඩය කාබොනයිල් කාණ්ඩය දෙපසට ඇල්කිල් කාණ්ඩ වරන්තුලේ R කාණ්ඩ කාබොනයිල් කාබන් දෙපසට ඇල්කිල් කාණ්ඩ වරන්තුල ලියා ගන්න R කාණ්ඩ දෙකක් සම්බන්ධ වන්නේ නම් ඒවා කීටෝන ලෙස හඳුන්වයි. හරි. මේක පුතේ කීටෝන එක නිරූපණය කියලා ලිව්වා. උදාහරණ දෙකක් ලිව්වා. කාබොනයිල් කාබන් දෙපසට R කාණ්ඩ දෙකක් නැත්නම් ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වීමෙන් මොනවද පුතේ ඇති වෙන්නේ? කීටෝන තියෙනවා. ටක් ගාලා ලියා ගන්න පුතේ. ටක් ගාලා පුතේ. හරි. ලේලේ වරද පුතේ? ටක් ගාලා කියන්න. ලේලේ වරන මැසේජ් එකක් දාන්න. හරි. good. හරි. ඊළඟ එක තුන්වෙනි එකට පුතේ අපි කියනවා මොකද්ද? තුන්වෙනි එකට පුතේ අපි කියනවා මොනවා කියලාද? කාබොක්සිලික් අම්ලය. ලියා ගන්න පුතේ. කාබොක්සිලික් අම්ලය. හරිද පුතේ? මේ මොකද්ද දැන් පුතේ මේ කාබොක්සිලික් අම්ලයක් කියලා කියන්නේ? හොඳට උඩ දාගන්න. මොකද්ද මේ කාබොක්සිලික් අම්ලයක් කියලා කියන්නේ? මෙන්න මේ වගේ කාබොනයිල් කාණ්ඩයට OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා නම් කාබොනයිල් කාණ්ඩයට OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා නම් කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා නම් පුතේ අපි කියනවා මොනවා කියලාද? කාබොක්සිලික් අම්ලයක් කියලා. උදාහරණයක් CH3 C දිත්ත බන්ධන OH. තව උදාහරණයක් C දිත්ත බන්ධන එක්කද පුතේ අනිවාර්යයෙන්ම මොනවද සම්බන්ධ වෙන්න ඕනේ? OH එක. තව උදාහරණයක් CH3 CH2 මේ කැලේ කොච්චර දිග වුණත් කමක් නැහැ. C දිත්ත බන්ධනෝ කැලේකට මොනවද පුතේ? OH කාණ්ඩය. දැන් මට කියන්න බලන්න මොකද්ද මේ කාබොක්සිලික් අම්ලයක් කියලා අර්ථ දක්වන්නේ? කාබොනයිල් කාණ්ඩයකට කෙලින්ම OH කාණ්ඩයක් සම්බන්ධ වූ විට කාබොක්සිලික් අම්ලයක් ලෙස හඳුන්වනවා. කාබොනයිල් කාණ්ඩයකට OH කාණ්ඩයක් සම්බන්ධ වූ විට කාබොක්සිලික් අම්ලයක් ලෙස හඳුන්වනවා. ලියා ගන්න. කාබොනයිල් කාණ්ඩයට OH කාණ්ඩයක් සම්බන්ධ වූ විට
OH කාණ්ඩයක් සම්බන්ධ වූ විට OH කාණ්ඩයක් සම්බන්ධ වූ විට කාබොක්සිලික් අම්ලයක් ලෙස හඳුන්වයි. කාබොක්සිලික් අම්ලයක් ලෙස හඳුන්වයි. හරි. මේක ලියාගත්තා. උදාහරණ තුනක් ලිව්වා. උදාහරණ තුනක් ලිව්වා. හරි. පුතේ ඔයාලා ලියපු පොතක් තියෙනවා. මේක පුතේ ප්‍රොෆෙසර්ගේ මේ පාර පුතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර්යි පුතේ පේපර් එක හදන්නේ. ඒක පුතේ ගොඩක් ගුරුවරු දන්නේ නැහැ. ඒ ප්‍රොෆෙසර්ගේ මේ කියන්නේ මෙයා තමයි පුතේ දැන් දෙමළ ප්‍රොෆෙසර් කෙනෙක්. ඉංග්‍රීසි ඕගනික් පොතක් විතරයි හදලා තියෙන්නේ. ඒ ප්‍රොෆෙසර්ගේ ඉංග්‍රීසි කෘතිය මම පුතේ සිංහල පරිවර්තන ටිකක් කියලා තියෙන්නේ. මේකේ පුතේ ඒ ප්‍රොෆෙසර්ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් තියෙන පරිවර්තන ටික ඔක්කොම වර්ක් බුක් එකක් වගේ පුතේ මම හදලා තියෙනවා. පොඩි පොතක් මේ සාක්කුවේ දාන් යන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. සාක්කුවේ දාන් යන්න පුළුවන්. ඔයාලා පුතේ මේ පොත අනිවාර්යෙන්ම ගන්න පුතේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. මම පුතේ මේක අනිවාර්යෙන්ම සියලු දේම සාකච්ඡා කරනවා. හරිද? ඒක බය වෙන්න එපා. ඊට අමතරව සිලබස් එකම පුතේ මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ හරි විභාග ලියන්න ඉන්න අර දුවදරුවෝ ඉන්නවා නම් ඔක්කොම පුතේ සිලබස් එකම කවර් වෙන විදිහට මේ පුතේ ඔයාලට පුතේ වැදගත් වෙන දේ කියන්නේ නැත්නම් පන්තිවල කතා කරන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට පොඩි ෂෝට් නෝට් වගේක් ගහලා තියෙනවා. මේ තියෙන පළවෙනි පොත, හතරවෙනි පස්වෙනි පොත, තුන්වෙනි පොත. ඔය වගේ පුතේ පොත් පහක් ගහලා තියෙනවා. මෙන්න මේ ෂෝට් නෝට් ඔයාලගේ තියරි වැඩි කරගන්න. ගෙදර ඉඳන් පුතේ ආයි ෂෝට් නෝට් ගහන්න ඕනෙත් නැහැ. පාඩම් වැඩ කරලා ඉවර කරගන්න. අන්න ඒ වගේ ඕනනම් පුතේ මට මේකට කෝල් එකක් ගන්න. මට ඔයාලට පොත් ටික එවන්න පුළුවන්. ඕකේ? කාටවත් කවුරුත් පුතේ මෙහෙම ෂෝට් නෝට් ගහන්නේ නැහැ. මොකද ළමයිට පුතේ පහසුවෙන් මෙන්න මේ ෂෝට් නෝට් එකක් පුතේ විතරක් කියවලා S එකක් C එකක් වගේ පුතේ යන්න පුළුවන්. A එකක් B එකක් යනවා නම් ඊට වඩා මහන්සි වෙන්න ඕනේ. හරි. ලියවනේ පුතේ. හරි. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. හරි. බලා ගන්න. හතරවෙනි කාබොනයිල් කාණ්ඩය. හතරවෙනි කාබොනයිල් කාණ්ඩය. ලියා ගන්න. හතරවෙනි එක අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ්. හතරවෙනි එක මොකද්ද පුතේ? අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ් කියන්නේ මොකද්ද? හොඳට බලා ගන්න. කාබොනයිල් කාණ්ඩයට හැලජනයක්. හැලජන කිව්වම මොනවද පුතේ? හැලජන කියන්නේ හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. කියන්න බලන්න. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. කාබොනයිල් කාණ්ඩයට හැලජනයක්. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. කෙලින්ම සම්බන්ධ වුණාම කාබොනයිල් කාබන්ට හැලජනයක් කෙලින්ම සම්බන්ධ වුණාම පුතේ අපි කියනවා අම්ල හේලයිඩයක් කියලා. ආයෙ කියන්න බලන්න. කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හැලජනයක් සම්බන්ධ වූ විට අම්ල හේලයිඩයක් ලෙස හඳුන්වයි. උදාහරණයක් ගමු පුතේ. මෙන්න උදාහරණයක්. අපි හැලජනයක් සම්බන්ධ කරමු ක්ලෝරින් කියන හැලජනය. තව එකක්. මෙන්න මෙහෙම තියෙන කාබොනයිල් කාණ්ඩයක අපි පුතේ සම්බන්ධ කරමු බ්‍රෝමීන් කියන එක්කෙනා. තව එකක්. කියන්න තව එකක්. මෙන්න මේවයි කාබොනයිල් කාණ්ඩයට අපි කාබොනයිල් කාණ්ඩයට පුතේ අයඩින් එකක් සම්බන්ධ කරමු. දැන් මම විස්තරය කියන්න බලන්න කොහොමද මේක කියන්නේ කියලා. කාබොනයිල් කාණ්ඩයකට කෙලින්ම හැලජනයක් සම්බන්ධ වූ විට අම්ල හේලයිඩයක් ලෙස හඳුන්වයි.
ලියාගමු. කාබොනයිල් කාණ්ඩයට කාබොනයිල් කාණ්ඩයට කාබොනයිල් කාණ්ඩයට කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම හැලජනයක් සම්බන්ධ වූ විට 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 අම්ල හේලයිඩයක් ලෙස හඳුන්වයි. අම්ල හේලයිඩයක් ලෙස හඳුන්වයි. අකල් මේක ලියාගන්න. මේක ලියලා මේ හැලජන වෙනුවට පුතේ ලියන්න පුළුවන් මෙන්න මෙයාලා ඕනෙ කෙනෙක්. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. ඊට පස්සේ උදාහරණ තුන මේක ලියාගත්තා. අග්ගලා. හරිද පුතේ? ලියලිවරන මැසේජ් එක දාන්න. හරියට ඉගෙන ගන්න පුතේ. අපි ඇල්ඩිහයිඩ් ඉගෙන ගත්තා කොහමද? කාබොනයිල් කාණ්ඩයට හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වුණාට පස්සේ අපි කිව්වා ඇල්ඩිහයිඩයක් කියලා. කාබොනයිල් කාණ්ඩයේ දෙපැත්තට ඇල්කිල් කාණ්ඩ දෙකක් බැඳුනවා අපි කිව්වා පුතේ මොකක් කියලාද? කීටෝනයක් කියලා. ඊළඟට කාබොනයිල් කාණ්ඩයට OH කාණ්ඩයක් බැඳුනවා අපි කිව්වා මොකක් කියලාද? කාබොක්සිලික් අම්ලයක් කියලා. කාබොනයිල් කාණ්ඩයට හැලජනයක් නැත්තම් ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වගේ එක්කෙනෙක් බැඳුනවා අපි කිව්වා මොකක් කියලාද? අම්ල හෙලයිඩයක් කියලා. පස්වෙනි එක්කෙනාමයි පුතේ හොඳට අහගන්න. පස්වෙනි එක්කෙනා ඒමයිඩ ලියාගන්න. ඒමයිඩ. පස්වෙනි එක්කෙනා ඒමයිඩ. මොකද්ද මේ ඒමයිඩයක් කියලා කියන්නේ? මොකද්ද මේ ඒමයිඩයක් කියලා කියන්නේ? කාබොනයිල් කාණ්ඩයට NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා නම් කාබොනයිල් කාණ්ඩයට NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා නම් අපි කියනවා ඒමයිඩයක් කියලා. ලියා ගන්න. පුතේ ඉන්න උදාහරණ ලියමු. ලියමු පුතේ උදාහරණයක්. CH3 C දිත්ත බන්ධන O NH2 උදාහරණ ලියා ගන්න පුතේ. දැන් අපිට විස්තරය කියන්න බලන්න කොහමද? තොරණ විස්තරය කියන්න බලන්න කොහමද? කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වූ විට ඒමයිඩයක් ලෙස හඳුන්වයි. කාබොනයිල් කාණ්ඩයට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වූ විට ඒමයිඩයක් ලෙස හඳුන්වයි. ලියා ගන්න. කාබොනයිල් කාණ්ඩයට NH2 කාණ්ඩයක්
සම්බන්ධ වූ විට ඒ මයිඩයක් ලෙස හඳුන්වයි. ටක් ගාලා ලියා ගන්නවක. කාබනයිල් කාණ්ඩයට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වූ විට ඒ මයිඩයක් ලෙස හඳුන්වයි. හරිද පුතේ? මොකද්ද කාබනයිල් කාණ්ඩයට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වුණා අපි කියන මොකක් කියලාද? ඒමයිඩයක් කියලා. පුතේ අද දවසේ මම කොහොමත් 7 වෙනි පාඩම ඉවර කරනවා. ඒක නිසා පුතේ මේ වීඩියෝ පළවෙනි එකයි, දෙවෙනි එකයි, තුන්වෙනි එකයි පුතේ පිළිවෙලට YouTube එකේ තියෙනවා බලන්න ඕනේ. අද සම්බන්ධ වෙච්ච ළමයෙක් ඉන්නවනම් පුතේ 1 2 3 3 පාරක් හරි බලන්න. හරිද? හරි. එතකොට තමයි පුතේ කම්ප්ලීට් වෙන්නේ. අද පුතේ මම 7 වෙනි පාඩම කොහොම හරි ඉවර කරනවා. හරි. එතකොට 8 වෙනි පාඩම පුතේ ලබනදී පටන් ගන්නවා. ඊළඟට හොඳට අහගන්න. 6 වෙනි එක එස්ටර පුතේ අපි මේ එස්ටර කියන එක කොහොමද හොයාගන්නේ? එස්ටර කියන එක හොයාගන්න පුතේ මෙන්න මේ එස්ටරයක් කියන එක කෙනා පළතුරු සුවඳයි. එස්ටර පුතේ හොයාගන්නේ කොහොමද? මේ එස්ටර කියන එක කෙනා මොනවද පුතේ? පළතුරු සුවඳයි. තේරුණා නේද? මේ එස්ටර කියන එක කෙනා පුතේ පළතුරු සුවඳයි, ගොඩක් පළතුරු සුවඳයි. එතන පුතේ පළතුරු සුවඳයි කියන දැක්කම අපිට පුතේ මොකක් කියලාද හොයාගන්න පුළුවන්? එස්ටරයක් කියලා හොයාගන්න පුළුවන්. හරි. එස්ටරයක් කියන්නේ මොකද්ද? දැන් පුතේ කාබනයිල් කාණ්ඩය තියෙනවා. ඒකට ඔක්සිජන් එකක් බැඳිලා එයාට R කාණ්ඩයක් බැඳෙනවා නම් එමුණු කුණු හරියද? උදාහරණයක් බලන්න. මෙන්න මෙහෙම පුතේ කාබොක්සිලික් කාබනයිල් කාණ්ඩයකට ඔක්සිජන් පරමාණුවක් එක්ක තව පුතේ CH3 කාබන් ටික කෑල්ලක්. හොඳට අහගන්න. තව උදාහරණයක්. මේක උදාහරණයක්. තව උදාහරණයක්. CH3 සීදිත්ත බන්ධන O තව R කාණ්ඩයක් අපි හිතමු පුතේ CH3 ම කියලා. එතකොට පුතේ මේ ඔක්සිජන් එක බැඳිලා එයාට තව R කාණ්ඩයකුත් බැඳෙනවා නම් අපි කියනවා පුතේ මොකක් කියලාද? එස්ටරයක් කියලා. ආයෙ මොකක්ද ආයෙ කියන්න බලන්න. කාබනයිල් කාණ්ඩයට ඔක්සිජන් එකක් බැඳිලා ඒකටම R කාණ්ඩයකුත් බැඳෙනවා. අපි කියනවා පුතේ මොකක් කියලාද? එස්ටරයක් කියලා. ලියා ගන්න. කාබනයිල් කාණ්ඩයට ඔක්සිජන් එකක් කරහා කාබනයිල් කාණ්ඩයට ඔක්සිජන් එකක් කරහා කාබනයිල් කාණ්ඩයට ඔක්සිජන් එකක් කරහා ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වේ නම් ඔක්සිජන් එකක් කරහා ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වේ නම් ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වේ නම් එස්තර ලෙස හඳුන්වයි. මේක ලියලා මේකයි උදාහරණයක් ලියාගන්න. මේක ලියලා මේකයි ලියාගන්න. හරි ටක් ගාලා
හරි බලන්න පුතේ මේක ඕකේ නේද පුතේ ඕකේ ඉදිරියට යන්න දැන් පුතේ අපි මේ කොටස ඉවරයි කාබනයිල් කාණ්ඩ කියන කොටස ඉවරයි ඊළඟට ලියා ගන්න ඊතර දැන් කාබනයිල් කොටස ඉවරයි ඈ ඊතර මොකද්ද පුතේ මේ ඊතරයක් කියලා කියන්නේ මොකද්ද මේ ඊතරයක් කියලා කියන්නේ ඔක්සිජන් පරමාණුවක් දෙපැත්තට ආර් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔක්සිජන් පරමාණුවක් දෙපැත්තට ආර් කාණ්ඩ දෙකක් නැත්නම් මොකද්ද ඇල්කිල් කාණ්ඩ දෙකක් නැත්නම් ආර් කාණ්ඩ දෙකක් ඔක්සිජන් පරමාණුව දෙපැත්තට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියන පුතේ මොකක් කියලාද ඊතරයක් කියලා උදාහරණයක් ඔක්සිජන් එක්ක CH3 තව එකක් දැන් මෙන්න මෙහෙම මෙයත් පුතේ කාබන් හයිඩ්‍රජන් බෙන්සීන් කියන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ඔක්සිජන් දෙපැත්තට ආර් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔක්සිජන් දෙපැත්තට ආර් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියන පුතේ මොකක් කියලාද ඊතරයක් ලියා ගන්න ඔක්සිජන් පරමාණුව දෙපසට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වී ඇතිනම් ඔක්සිජන් පරමාණුව දෙපසට ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වී ඇතිනම් ඊතර ලෙස හඳුන්වයි ඔක්සිජන් පරමාණුව දෙපසට ආර් කාණ්ඩ දෙකක් නැත්නම් ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියන මොනවා කියලාද ඊතර කියලා කියනවා. ටක් ගාලා මේක ලිව්වා උදාහරණ දෙකක් ලිව්වා. ටක් ගාලා පුතේ ඉවරද? හරි. good. අපි ඉදිරියට යමු. ඊළඟට බලන්න ඊළඟට මම පුතේ benzene diazonium chloride ලියගන්න මාතෘකාව benzene diazonium chloride diazonium chloride
දැන් ඔය තාම එක එක්කෙනා පුතේ නම් කරගෙන යන්නේ ඈ. හරි. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්. මොකද්ද මේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ? මෙන්න මේ බෙන්සීන් න්‍යෂ්ටියට මොකಾಡද? මෙන්න මේ බෙන්සීන් න්‍යෂ්ටියට කෙලින්ම N2Cl කාණ්ඩයක් බැඳුනොත් බෙන්සීන් න්‍යෂ්ටියට කෙලින්ම N2Cl කියලා කාණ්ඩයක් බැඳුනොත් පුතේ අපි කියනවා මොනවා කියලාද? බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා. ආයෙ මට කියන්න බෙන්සීන් න්‍යෂ්ටියට කෙලින්ම N2Cl කෙනෙක් බැඳුනොත් අපි කියනවා පුතේ මොකක් කියලාද? මොකක් කියලා කියනවද? බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා. තියාගන්න බෙන්සීන් න්‍යෂ්ටියට N2Cl කොටසක් සම්බන්ධ වූ පසු මෙලෙස හඳුන්වයි. අගාන එක ලියා ගන්න පුතේ. බෙන්සීන් න්‍යෂ්ටියට කෙලින්ම N2Cl කෙනෙක් සම්බන්ධ වුණාන් පස්සේ අපි කියනවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා. අගා ලියා ගන්න. හරිද පුතේ? බෙන්සීන් එකට N2Cl කාණ්ඩයක් සම්බන්ධ වුණාට පස්සේ අපි කියන මොකක් කියලාද? බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා. ඊළඟ එක ආගන්න ලියාගන්න ඇමීන ඇමීනයක් කියලා කියන්නේ පුතේ R කාණ්ඩයකට ඇල්කිල් කාණ්ඩයකට NH2 කාණ්ඩයක් සම්බන්ධ වුණාම උදාහරණයක් CH3NH2 මේ වගේ R කාණ්ඩයකට නැත්නම් ඇල්කිල් කාණ්ඩයකට NH2 කැලලක් සම්බන්ධ වුණාම අපි කියන පුතේ මොකක් කියලාද? ඇමීනයක් කියලා. R කාණ්ඩයකට නැත්නම් ඇල්කිල් කාණ්ඩයකට NH2 කාණ්ඩයක් සම්බන්ධ වුණාම අපි කියලා පුතේ මොනවා කියලාද? ඇමීනයක් කියලා. ලියා ගන්න. ඇල්කිල් කාණ්ඩයකට NH2 කොටසක් සම්බන්ධ වූ විට NH2 කොටසක් සම්බන්ධ වූ විට ඇමීනයක් ලෙස හඳුන්වයි. R කාණ්ඩයකට නැත්නම් ඇල්කිල් කාණ්ඩයකට NH2 කොටසක් සම්බන්ධ වූ විට ඇමීනයක් ලෙස හඳුන්වයි. හරි.
මෙයාව ලියලා මෙයාවයි ටැග් ගාලා ලියගන්න. හරිද පුතේ? ඉවරද? මොකද්ද? ඇල්කිල් කාණ්ඩයකට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වුණාම අපි කියන මොකක් කියලාද? ඇමීනයක් කියලා කියනවා. හරිද? ඕකේද? ඕකේ. හරිද පුතේ? ඕකේ. ඉදිරියට යමු. දැන් පුතේ අපි ප්‍රධාන කාබනික සංයෝග කොටස් ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් තියෙන්නේ මොනවද? අපිට තියෙන්නේ පුතේ අනිත් වර්ග ටික ගැන පුතේ ඉගෙන ගන්න. හරි. අපි දැන් ප්‍රධාන කාබනික සංයෝග ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් අපි කියමු බලන්න පිළිවෙලට. මොනවද ප්‍රධාන සංයෝග ටික අපි ඉගෙන ගත්ත මෙච්චර ගන්න? හයිඩ්‍රෝකාබන් ඉගෙන ගත්තා. හයිඩ්‍රෝකාබන් ඉගෙන ගත්තා. කාබන් හයිඩ්‍රජන් අඩංගු සංයෝග. ඒවා වර්ග තුනක් කියලා ඉගෙන ගත්තා. මොනවද? හතරක් කියලා. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින සහ බෙන්සීන් කියලා. හරිද? ඊළඟට පුතේ අපි ඉගෙන ගත්තා හේලෝ හයිඩ්‍රෝකාබන. ඊට පස්සේ පුතේ අපි ඉගෙන ගත්තා මධ්‍යසාර. ඊට පස්සේ ඉගෙන ගත්තා කාබොනයිල් කාණ්ඩ. කාබොනයිල් කාණ්ඩ වර්ග කිහිපයක් අපි ඉගෙන ගත්තා. මොනවද? කියන්න බලන්න. මේ අපි සාරාංශය අද ඉගෙන ගත්ත ඒවාගේ සාරාංශය. ඇල්ඩිහයිඩ අද ඉගෙන ගත්ත ඒවා. ඇල්ඩිහයිඩ, කීටෝන, කාබොක්සිලික් අම්ල, ඊළඟට අම්ල හේලයිඩ, එස්ටර. දැක්කද පුතේ? ඊළඟ පුතේ අපි ඉගෙන ගත්තා ඊතර ගැන ඉගෙන ගත්තා. ඊළඟට බෙන්සීන්, ඩයසෝනියම් ක්ලෝරයිඩ් ගැන ඉගෙන ගත්තා. අවසානට ඉගෙන ගත්තා මොනවද? ඇමීන ගැන ඉගෙන ගත්තා. දැන් පුතේ අපි මෙන්න මේ කොටස් ටික ඉගෙනගෙන ඉවරයි. මොනවද මට කියන්න බෑ ටක් ගාලා? හයිඩ්‍රෝකාබන ඉගෙන ගත්තා. හයිඩ්‍රෝකාබන මොනවද මගේ අරුනේ? ඒමයිඩත් ඉගෙන ගත්තා. සෝරි ඈ. තව මෙතනත් ඉගෙනගෙන තියෙනවා. ඒමයිඩ කියන එකත් ඉගෙන ගත්තා. හොඳයි ළමයි ඈ. හොඳ අවධානයෙන් ඉන්නවා. good. හරි. අපි පුතේ හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හයිඩ්‍රජන් අඩංගු සංයෝග ඉගෙන ගත්තා. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින සහ බෙන්සීන් කියන කොටස් ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ හේලෝ හයිඩ්‍රෝකාබන ගැන ඉගෙන ගත්තා. මධ්‍යසාර ගැන ඉගෙන ගත්තා. කාබොනයිල් කාණ්ඩ ගැන ඉගෙන ගත්තා. ඒ කාබොනයිල් කාණ්ඩේ පුතේ ඒ යටතේ ඉගෙන ගත්තා ඇල්ඩිහයිඩ, කීටෝන, කාබොක්සිලික් අම්ල, අම්ල හේලයිඩ, එස්ටර්, ඒමයිඩ ගැන ඉගෙන ගත්තා. ඊතර ගැන ඉගෙන ගත්තා. බෙන්සීන්, ඩයසෝනියම් ක්ලෝරයිඩ් ගැන ඉගෙන ගත්තා. ඇමීන ගැන ඉගෙන ගත්තා. එතකොට මයි පුතේ දැන් අපි මේ ඉගෙන ගත්තද? නැත්තම් දැන් සර් කිව්ව ඉගෙනනවා කියලා? නෑ පුතේ. තාම අපි ඉගෙන ගත්තේ අපි මං කිව්වා
දැන් ඉස්කෝලේ අලුතෙන් ගුරුතුමියෙක් ආවම අපි දන්නේ නැහැ අපේ හැදියාව කොහොමද කියලා දන්නේ නැහැ. නැගිට්ටුවා ඔයාගේ නම මොකද්ද? ඔයාගේ පාසල මොකක්ද? ඔයාගේ ගෙවල් කොහෙද? අම්මා තාත්තා කවුද? වාඩි වෙන්න. ඔන්න ඔහොම පුතේ ඇව්වා වගේ තමයි අපි මේ 7 වෙනි පාඩමේදී කරේ මොකද්ද? හයිඩ්‍රෝකාබනය කවුද? හරි. හයිඩ්‍රෝකාබනයේ අම්මා කවුද? තාත්තා කවුද? අන්න ඒ වගේ පුතේ අපි වෙන් කරා විතරයි. ඒ කියන්නේ මූලිකව අපි මෙන්න මේ වගේ කාබනික සංයෝග තියෙනවා කියලා හඳුනා ගැනීම විතරයි මෙන්න මේ පාඩමේදී කරන්නේ. තේරුණාද ඒක? ඒක තේරුණාද මයි පුතේ? ඕකේ. මෙන්න මේ පිළිබඳව අපි මේ බෑම් වීඩියෝස් 3ේදී ඔයාලට සාකච්ඡා වෙලා තියෙයි. දවස් 3ේදී. හරි. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. දැන් අලුත් මාතෘකාව පුතේ ලියන්න යන්නේ. මේක පුතේ ඕකේනේ? හරි. අලුත් මාතෘකාව ලියන්න යන්නේ. මේක පුතේ ගොඩාක් වැදගත් ඕක්නික් කොටසේදී කාබනික රසායනයේ නැත්නම් ඕගනික් වල කාබනික රසායනයේ බන්ධන විඝටනය වන ආකාරය බන්ධන විඝටනය වන ආකාරය ලියා ගන්න මාතෘකාව කාබනික රසායනයේ බන්ධන විඝටනය වන ආකාර කාබනික රසායනයේ බන්ධන විඝටනය වන ආකාර හරි මෙන්න මේ කාබනික රසායනයේ බන්ධන විඝටනය වන ආකාර කීයක් කියලාද මම පුතේ දෙකක් තියෙනවා පළවෙනි එක තමයි සමවිච්ඡේදනය හොඳට අහගන්න දෙවෙනි එකේ නමයි පුතේ විෂම විච්ඡේදනය දැන් කියන්න බලන්න කාබනික රසායනයේ බන්ධනයක් විඝටනය වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මොනවද සමවිච්ඡේදනය සහ විෂම විච්ඡේදනය මොකද්ද මේ සමවිච්ඡේදනයක් කියලා කියන්නේ සාමාන්‍ය බන්ධනයක් කියන්නේ මොකද්ද දැන් අපි උදේ මෙන්න මෙහෙම බන්ධනයක් ගමු මෙයාගෙත් මෙන්න මෙහෙම බන්ධනයක් ගමු දැන් පුතේ පොඩි උදාහරණයක් දැන් AB කියලා කසාද බඳපු ජෝඩුවක් ඉන්නවා මොකද්ද AB කියලා කසාද බඳපු ජෝඩුවක් ඉන්නවා දැන් මෙයාටත් ඕනේ අයින් වෙන්න මෙයාටත් ඕනේ අයින් වෙන්න එතකොට මෙතන බන්ධනයක් බැඳගෙන ඉන්නේ දැන් දෙන්නටම ඕනේ අයින් වෙන්න නම් මොකද කරන්නේ මගේ ඉලෙක්ට්‍රෝන මට දීපන් උඹේ ඉලෙක්ට්‍රෝන උඹ තියාගනි එහෙමනේ දැන් මේක නිකන් මේ සම්විච්ඡේදනය කියන එක හරි අපි දෙන්න තීරුම් අරගෙන කතා වෙලා අයින් වෙනවා වගේ තත්ත්වයක් ඒ උදාහරණයක් ගන්න මොකද්ද දැන් මමයි කෙනෙකු කසාද බැලලා ඉන්නවා දැන් කියනවා සුදු නෝනා අපි දෙන්න කතා වෙලා අයින් වෙමු ප්‍රශ්නයක් නැහැ අපි දෙන්න අයින් වෙමු ඔයාගේ දේවල් ටික ඔයා ගන්න මගේ දේවල් ටික මම ගන්නම් අවුලක් නැහැ හරිද එතකොට පුතේ මොකද කරන්නේ මෙන්න මෙතන බන්ධන හදන්න මොනවගෙන්ද ඉලෙක්ට්‍රෝන වලින් එතන මෙයාගේ එක මෙයා ගන්නවා කාටවත් කරදරයක්ද බන්ධනයක් හදද්දී පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි දෙන්න එකතු තමයි හදලා දෙන්නේ දායක බන්ධනයක් නෙමෙයිනේ හරිද එතකොට මගේ ඉලෙක්ට්‍රෝන මම ගන්නවා ඔයාගේ ඉලෙක්ට්‍රෝන ඔයා ගන්න නිකන් කතා වෙලා කසාද බඳපු දෙන්නෙක් අයින් වෙනවා වගේ එහෙනම් අපි වෙනනම් පුතේ මේක පොඩ්ඩක් වහලා කරපල්ලා නැත්තම් මට බණී මේ මු කසාද බඳිනවා ගැන උගන්වනවා කියලා මේ උදාහරණ පැහැදිලි වෙන්න කසාද බඳපු ජෝඩුවක් කතා වෙලා අයින් වෙනවා වගේ තමයි පුතේ සම්විච්ඡේදනය කියලා කියන්නේ ඒ කියන්නේ මගේ ඉලෙක්ට්‍රෝනේ මට දීපන් එයාගේ ඉලෙක්ට්‍රෝනේ එයා ගත්තා මගේ ඉලෙක්ට්‍රෝනේ මට දීපන් එයාගේ ඉලෙක්ට්‍රෝනේ එයා ගත්තා සම්විච්ඡේදනය කියන්නේ මොකද්ද එයාලගේ ඉලෙක්ට්‍රෝන එයාලා විඝටනය කරගෙන ඒ කියන්නේ කොහොමද පුතේ විඝටනය වෙන්නේ මේ සම්පූර්ණ එකෙන් භාග ඊතල දැක්කද
සම්පූර්ණයෙන්ම ගන්නවද මේවා? නෑ. සම්පූර්ණයෙන්ම ගන්න නැතිනම් මොකද පුතේ දාන්නේ? භාග ඊතලයක්. මගේව මට දීපන්. භාගෙන් කඩනවා යාගේ පැත්තට යාගේ ඉලෙක්ට්‍රෝන. මගේ ඉලෙක්ට්‍රෝන මට දීපන්. භාගෙන් කඩනවා යාගේ ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මොකද්ද? මගේ ටික මට දීපන්, මගේ ටික මට දීපන් කියලා මොකද කරන්නේ? ටක් ගාලා යාලගේ ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා. අන්න ඒ විච්ඡේදණයට නැත්තම් ඒ බන්ධන කැඩීමට අපි කියන මොකක් කියලාද පුතේ? සම විච්ඡේදනයක් කියලා. මොකද්ද? තමන්ගේ ඉලෙක්ට්‍රෝනේ තමන් ගැනීමට බන්ධනයක් තියෙනවා. තමන්ගේ ඉලෙක්ට්‍රෝනේ තමන් ගැනීමට පුතේ අපි කියන මොකක් කියලාද? සම විච්ඡේදනයක් කියලා. ඒක තේරුම් නැත්තම් පුතේ මැසේජ් එකක් දැම්මා. තේරුණා කියලා හරි කමක් නැහැ නැත්තම් තේරුම් නැහැ කියලා හරි කමක් නැහැ. මොකද්ද බන්ධනයක් තියෙනකොට තමන්ගේ ඉලෙක්ට්‍රෝනේ තමන් ගන්නවා නම් බන්ධනේ පුතේ සමසේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන අරගෙන පුතේ බන්ධනේ කඩා ගන්නවා නම් අපි කියනවා සම්විච්ඡේදනය කියලා. තව තේරුම් ගන්න ඕන නම් පුතේ දැලු කිව්ව මැසේජ් එක දැම්මරක් ගාලා. හරිද? ඒක ඕකේද? තේරුණාද පුතේ? හරි. ඊළඟට දැන් ඉන්නවා. AB කියලා බන්ධනයක් ඉන්නවා. දෙත්ත බන්ධනයකදී පුතේ දෙත්ත බන්ධනයකදී පුතේ බන්ධන දෙකම එකවර කඩන්නේ නැහැ. Tamanට අවශ්‍ය විදිහට Taman එකක් අයින් කරගන්න පුළුවන්. දැන් මෙහෙම තියනවා නම් මුලින්ම දෙකම කඩා ගන්න බෑ මොකද්ද? ෆයි බන්ධනය කඩා ගන්නවා. අපි පස්සේ කතා කරනවා සිග්මා බන්ධනය මෙයා ෆයි බන්ධනය. මෙයා පුතේ කඩා ගන්නවා මෙහෙම. අවුලක් නැහැ. තේරුණාද? එක බන්ධනයක් තියෙන අවුලක් නැහැ. යාගේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. ඒතර යාගේ පුතේ මෙන්න මෙහෙම බන්ධනය තියෙනවා. මේකක් තියෙනවා. දෙන්නම කඩාගත්තොත් මොකද වෙන්නේ? හරි දෙන්න එහෙම වෙන්නේ පුතේ. ඕකේ. හොඳට අහගන්න. අහගන්න පුතේ මේක මෙන්න මේ වගේ බන්ධනයක් බැඳිලා නම් දැන් කියනවා දැන් කසාද බැඳලා ඉන්නේ ඩබල්. කසාද බැඳලා ඉන්නකොට කියනවා මගේ ඉලෙක්ට්‍රෝන මට දීපියව. මට ඔක්කොම ඕනේ. මට අයින් වෙලා යන්න ඕනේ. අන්න එහෙම කිව්වොත් මොකද කරන්නේ? මට යන්න ඕනේ. එහෙම කිව්වොත් මොකද කරන්නේ පුතේ? කියන්න. මෙයා ඔක්කොම අරයි යන්නේ. මට ඩිවෝර්ස් එක දීපියව. මට යන්න ඕනේ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මම මේ කියන්නේ උදාහරණයක් පුතේ මතකෙ ඉන්න. දෙමාපියන්ට කියන්න ඉන්නවා නේද? හරිද? එතකොට පුතේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන තමන් ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ගත්ත එක ණයයි. ඌ මයිනස්. දුන්න එක ප්ලස්. දැක්කද පුතේ ඒක? ආය අහගන්න. දැන් මෙතන කිව්වේ මොකද්ද? දෙන්න කැමැත්තෙන් අයින් වෙලා යනවා. මගේ ඉලෙක්ට්‍රෝනේ මට දීපන්. උඹේ ඉලෙක්ට්‍රෝන ඔබ තියාගන්න. එතකොට එයාගේ බන්ධන අදපු මුක්ත කණ්ඩක දෙකක් ඇදිලා අයින් වෙලා යනවා. දැන් මෙතන උනේ මොකද්ද? සම්පූර්ණ ඊතලයක්. එක්කෝ මෙයාට ගන්නව නම් මෙයාට ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම කඩාගත්තොත් මොකද වෙන්නේ පුතේ? කියන්න. A එක මයිනස් වෙලා B එක ප්ලස් වෙනවා. අයියේ මෙයා දැන් ණය නැහැ. මෙයාට ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම දීලා. මෙයා ණය නැති හින්දා මෙයා ප්ලස්. මෙයා ණය හින්දා මෙයා මෙතන මයිනස්. ඒක දැක්කද? දැන් මෙතන මොකද්ද? මෙයා ගත්ත යාගේ ඉලෙක්ට්‍රෝන. මෙයා ගත්ත හින්දා මයිනස්. මෙයා දුන්න හින්දා මෙයා ප්ලස්. එතන මොකද්ද මේ සම්විච්ඡේදනය කියන්නේ? තමන්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධනයකදී තමාගේ ඉලෙක්ට්‍රෝන තමන්ගෙන මුක්ත කණ්ඩක සෑදීමකට අපි කියනවා සම්විච්ඡේදනයක් කියලා. අනිත් බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇදගෙන බන්ධනය කඩා ගන්නවා අපි කියන මොකක් කියලාද? විසම විච්ඡේදනයක් කියලා. ලියා ගන්න. කාබනික රසායනයේ බන්ධන විඝටනය වෙන ආකාර දෙකකි. කාබනික රසායනයේ බන්ධන විඝටනය වෙන ආකාර දෙකකි. පුතේ මේක තේරුණාද? ලියන්න කලින් අහන්න තේරුණාද? තේරුණාද නැද්ද කියලා පුතේ මැසේජ් එකක් දාන්නකෝ. මට ඒතකොට ලේසි තව පාරක් කියලා දෙනවා නම් කියලා දෙන්න පුළුවන් එකයි. කාට හරි එක ළමයෙක්ට හරි තේරුණාද? තේරුණ නැති ළමයෙක් කියලා පුතේ මැසේජ් එකක් දාන්න. තේරුණා කියලා දාන්න. ඒතකොට ලේසි මට.
good හරි කාටේ රවුලක් නැහැ නේ පුතේ හරි බලා ගන්න හොඳට බලා ගන්න පුතේ හරි ලියා ගන්න කාබන් රසායනයේ බන්ධනය විඝටනය වන ආකාර දෙකයි පළවෙනි එක සමවිච්ඡේදනය ලියා ගන්න සමවිච්ඡේදනය මොකද්ද මේ සමවිච්ඡේදනය කියලා කියන්නේ සම්විච්ඡේදනය කියලා කියන්නේ මයි පුතේ මොකද්ද එයාලා බන්ධනය කඩාගෙන එයාලගේ ඉලෙක්ට්‍රෝන එයාලා ළඟ තියා ගන්නවා නම් අපි කියනවා සමවිච්ඡේදනයක් කියලා ලියා ගන්න තම බන්ධනය විඝටනය කර තම බන්ධනය විඝටනය කර සමාන ලෙස ඉලෙක්ට්‍රෝන බෙදා ගන්නා පරමාණු සම්විච්ඡේදන ලෙස හඳුන්වයි. හරිද පුතේ? හරි මේක ලියා ගන්න. සම්විච්ඡේදන මේක ලියා ගන්න උදාහරණයකට. ලියා ගන්න සම්විච්ඡේදනයේදී මුක්ත ඛණ්ඩක සෑදේ. සම්විච්ඡේදනයකදී මුක්ත ඛණ්ඩක සෑදේ. සම්විච්ඡේදනයකදී මුක්ත ඛණ්ඩක සෑදේ. සම්විච්ඡේදනයකදී මුක්ත ඛණ්ඩක සෑදේ. ඊළඟ පුතේ මාතෘකාව ලියා ගන්න. විෂම විච්ඡේදනය. විෂම විච්ඡේදනය. විෂම විච්ඡේදනය. විෂම විච්ඡේදනය. විෂම විච්ඡේදනය ලියා ගන්න.
එක් බන්ධනයකදී එක් පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන තමා වෙතට බන්ධනයකදී එක් පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේදී ඇතිවන විඝටනය විෂම විච්ඡේදනය ලෙස හඳුන්වයි. හරියට මේක ලියා ගන්න. මේකේ පුතේ සම්පූර්ණ මේ තලය හරි. අකාරද හරිද පුතේ? මේක තේරෙනවද? පුතේ මේ සම්විච්ඡේදනය සහ විෂම විච්ඡේදනය කියන එක තේරුණාද නැත්ද කියලා පුතේ පොඩි මැසේජ් එකක් දාන්න ළමයි. මට එතකොට ඉදිරි කැලේට යන්න පුළුවන්. මොකද මේක තේරෙන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. good. හරි ගොඩ ඔක්කොම තේරලා නේ හරි. good. හරි පුතේ ඉදිරියට යමු. හරිද? එහෙනම් පුතේ ඊළඟ මාතෘකාව පුතේ වැඩ කරන්නමයි පුතේ කැම්පස් එකෙන් ළඟදී අවුට් වෙලා ආපු මිනිස්සෙක් ඇටියට මේ කියන්නේ අහගන්න. දැන් පුතේ ඉස්සර තිබ්බ සිලබස් නෙමෙයි දැන් තියෙන්නේ ඈ. පේපර් හදන සිස්ටම් එක ඊටම වෙනස්. හරිද? මොකද අපි ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක ඉන්න හින්දා කියන්නේ පුතේ දැන් ඉන්න සමහර වයසක ගුරුවරු දැන් ප්‍රොෆෙසර්ස්ලාව තියා එයාට ප්‍රොෆෙසර් කියන බල දත්තර පුතේ වයසයි. ඒක පුතේ අලුත් සිලබස් එකත් එක්ක අප්ඩේට් එකත් එක්ක යන්න. අන්න ඒක පුතේ ඔළුවේ තියාගන්න. අප්ඩේට් එකත් එක්ක ගියොත් තමයි පුතේ විභාගෙ කොට දා ගන්න පුළුවන්. ඒ තුනක් ගන්න අවශ්‍ය නම් කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න අවශ්‍ය නම් පුතේ සම්පත් පොතෙන් කටපාඩම් කරාට හරියන්නේ නැහැ.
සම්පත් පොතේත් බොරු තියෙනවා. සම්පත් පොතයි සිලබස් එකයි ගුරුවත් පොතයි තුනම රිලේට් වෙලා යන්න ඕනේ. තව ප්‍රොෆෙසර් රිලේටඩ් පොත් තියෙනවා නම් එයාගේ පුතේ එයාගේ ආකාරයට තමයි මාකින් ස්ක්‍රීම් එක හදන්නේ. යල් පැනපු විදිහට පුතේ මාකින් ස්ක්‍රීම් එකක් දෙන්නේ නැහැ. ඒකත් ඔළුවේ තියාගන්න. මොකද මොඩර්න් A level සබ්ජෙක්ට් වල හැටියට අපි මොඩර්න් විදිහට ගන්න ඕනේ. දැන් අපි රිසර්ච් කරනවා. කැම්පස් වල රිසර්ච් කරනවා. රිසර්ච් කරලා පුතේ නවතම සොයා ගැනීම හැමදාම කරනවා. අපේ කොල්ලෝ යනවා රට. ප්ලේන් බලපත්‍ර ලංකාවේ ඉන්නේ නැහැ පුතේ. ගොඩක් ඒව රට යනවා. උපේන් බලපත්‍ර හරි පිටරට ජොබ් වේකන්සි එකක් කරවිලා පුතේ යනවා. එතන පුතේ කෙමිකල් ලැබ්ස් තියෙනවා වුණ තරම්. ජොබ්ස් සෑහෙන්න. A level නෙමෙයි ජීවිතේ. ඒක ඔළුවේ තියාගන්න. මේක හරියට කරගන්න. ඒකට උදව්වක් අවශ්‍ය නම් මට කතා කරන්න මම අනිවාර්යෙන් පුතේ මගේ පන්ති ආව නැතා මම උදව් කරනවා. හරිද? මොකද මම මේ තැනට ආවේ ඔහොම මාරුවෙන් ඔයාලට තියන්න බැරි කමක් නැහැ. ඉගෙනීමෙන් ඔක්කොම පුතේ ජීවිතය වෙනස් කරනවා. ජීවිතය කියන එක පුතේ ඉගෙනීමෙන් සෑහෙන්න වෙනස් කරනවා. අන්න ඒක ඔළුවේ තියාගෙන යන්න පුතේ. ඔයාට අවශ්‍ය දේවල් මොනවද? ඒව හැමදේම කැම්පස් එකේදී ලැබෙනවා. ඔයාට අවශ්‍ය නිදහස මොනවද? ඒ ඔක්කොම කැම්පස් එකේදී ලැබෙනවා. ඔයාලා හිතන්නේ කැම්පස් එක කියන්නේ අලුය විතරක් යන තැනක් කියලා. ඉස්සරහ පොලිමේ ඉන්න උන් ටික යන තැනක් කියලා විතරයි. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ පුතේ. පොඩකින් හරි පුතේ මේ කැම්පස් එකේ වටිනාකම කියන්නේ ඔයාලට ජීවිතේ ජය ගන්න පුළුවන් තරම්. මම ගියේ පුතේ පයින් ගියේ කැම්පස් එක ඇතුළට. කැම්පස් එකේ ඉද්දි හැබැයි පුතේ අලේක් වගේ ඉන්නත් එපා. උද්ඝෝෂණ කරපල්ලා, ගහගනින්නලා, රැක් කරපල්ලා. හරිද? ඒ වගේම කැම්පස් එකේදී අම්මලාගෙන් තාත්තලාගෙන් කාලා ජීවත් වෙන්න එපා. තමන් හොයන්න පුරුදු වෙන්න. කොහොමද තමන් සල්ලි හොයන ක්‍රමය? යතුරු හොයන්න. ඒලොල් කාලේ ඉගෙන ගන්න. ඒලොල් කාලේ සල්ලි හොයන්න යන්න එපා. සල්ලි හම්බෙන්නෙත් නැහැ. හරිද? හොයන්න යන්න එපා පුතේ. ඒක පුතේ අනාථ වෙනවා. කැම්පස් ගියාට පස්සේ ඔයාට පුතේ එක්සෑම් ඔටෝමැටිකලි පාස් වෙන්න පුළුවන්. මේ අවුරුද්දේදී අවුරුදු එකමාරදී මොකද කරන්න පුළුවන්? එකම එක දෙයයි පුතේ. දෙමාපියෝගේ සල්ලි වලට හරියන්න ඉගෙන ගනින්න. වෙන මුකුවත්ම අවශ්‍ය නැහැ. මම පුතේ යනකොට ගියේ මම ගියේ පුතේ පයින් ගියේ. මගේ යාළුවෙක් ආව ඩිස්කවරි එකේ. මේට අවුරුදු 5කට පස්සේ ස්පෙෂල් එක කරලා ඉවරලා යනකොට ඒ යාළුවා ආවේ ඩිස්කවරි. මම ගියේ කාර් එක. අවසාන ස්පෙෂල් එක්සෑම් එකේදී කාර් එක. පළවෙනි දවසේ මම ගිහිලා කෑවේ පුතේ ඉන්දියාප්ප 10ක්. ඌ කෑවේ රයිස්. මම දෙවෙනි දවසේ KFC ඔක්කොම පුතේ ගිහිල්ලා කෑම අරන් ගිහලා යාළුවෝ ඔක්කොම කන්න දුන්නා. ඒ මොකටද? වැඩ ටික ඒකයි. ඒ ටික කරගන්න ඕනේ නේද? තේරුණාද පුතේ? අන්න ඒ වගේ පුතේ ඇටිටියුඩ් එකෙන් වැඩ කරපල්ලා ජීවිතේ ඉගෙන ගත්තොත් ඒ වගේ මොරාල් එකෙන් වැඩ කරපල්ලා කරන්න බැරි දෙයක් නැහැ. හරිද? හරි. අපි ඊළඟ මාතෘකාවට යමු. හරි. පුතේ යම් පුතේ ඊළඟ මාතෘකාවට කාබනික රසායනයේ ප්‍රතික්‍රියා. ලියා ගන්න මාතෘකාව කාබනික රසායනයේ ප්‍රතික්‍රියා. කාබනික රසායනයේ ප්‍රතික්‍රියා. ලියා ගන්න මාතෘකාව කාබනික රසායනයේ ප්‍රතික්‍රියා. හරි පුතේ මේ ඔයාලට පුතේ මේ ඔක්කොම වීඩියෝස් බලන්න පුළුවන් ඈ බය වෙන්න එපා. මම ඔයාලට පුතේ වෙන ඕනම කෙනෙක් මගෙන් පුතේ මේ නම්බරයට මැසේජ් එකක් දාලා උදව්වක් කියලා මම පුතේ ඕන කෙනෙක්ට උදව් කරන්න ලෑස්තියි ඈ. හරි. කාබනික රසායන ප්‍රතික්‍රියා. අහගන්න පුතේ පළවෙනි ප්‍රතික්‍රියාව ආදේශ ප්‍රතික්‍රියා. ආදේශ ප්‍රතික්‍රියා. දෙවෙනි එක
ආකලන ප්‍රතික්‍රියා. ඒ මොනවද මේ වචන ටික? මම පුතේ මේ ටික ලස්සනට ජීවිත අත්දැකීම් වලින් කියලා දෙන්න ලෑස්ති දැන් ඈ. ආදේශ ප්‍රතික්‍රියා, ආකලන ප්‍රතික්‍රියා සහ ඉවත් වීමේ ප්‍රතික්‍රියා. මොනවද වර්ග තුන? ආදේශ ප්‍රතික්‍රියා, ආකලන ප්‍රතික්‍රියා සහ ඉවත් වීමේ ප්‍රතික්‍රියා. මොනවාද පුතේ ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ? දැන් පුතේ අපේ ජීවිතයේදී සමහර දේවල් වලදී යම් කිසි දේවල් අපේ ජීවිතයෙන් ඉවත් කරලා මෙන්න මෙහෙම තියනවා කියමුකෝ. අපේ ජීවිතයේදී යම් කිසි දේවල් පුතේ අපිට අපි කැමැත්තෙන් නෝ අකමැත්තෙන් වෙනත් දෙයකට ආදේශ කරගන්න තියෙනවා. මම හිතමුකෝ දැන් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන ගෑල් ළමයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළුවා ඉන්නේ. හරිද? මේ උදාහරණ මතක තියාගන්න හරිද? කෙල්ල යනවා කැම්පස්. එහෙනම් පුතේ මොකද්ද කියන්නේ අනිවාර්යෙන්ම? හන්තානට පායවසන්න. අනිවාර්යෙන් පුතේ කුඩේ ඇතුලේ යනවා අනිවාර්යෙන් යනවා. හරිද? ඒක පුතේ ෂුවර් ෂොට්. හැබැයි කොල්ලෙක් කැම්පස් ගියාට කැම්පස් එකේ කෙල්ලෙකුත් ඉන්නවා. ගමේ කෙල්ලවත් තියාගන්න ඈ. ඒක බය වෙන්න බෑ. දෙකම තියාගන්නවා. දෙකම පුතේ ෂේප් එකේ බැලන්ස් එක දෙතියන් යනවා ඈ. ෆෝන් එක අහුවෙන්නේ නැති තාක්කල්. ඒ දෙක තියාගෙනවා. ඒක අවුලක් ඈ. එතකොට පුතේ කෙල්ලෙට බෑ. ගියපු ගම මගේ සීනියර් අයියා කෙනෙක් ඇහුවා කියලා යාළුවනේ ඈ. හරි. ඒ වගේ එකක්. දැන් මේ කෙල්ලා මේ කොල්ලා. දැන් මෙතන කසාද බැඳලා ඉන්නේ. කසාද බැඳලා නෙවෙයි යාළුවලා ඉන්නේ. යාළුවා ඉන්නකොට කසාද බැඳලා ඉන්න බෑනේ. යාළුවා ඉන්නේ. දැන් කෙල්ලයි කොල්ලයි දෙන්නම A level කරනකොට කෙල්ල කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි හරි ඉන්ජිනියරින් ෆැකල්ටි හරි සයන්ස් ෆැකල්ටි හරි මොකකට හරි තේරෙනවා. කොල්ලට S3යි. මොකද වෙන්නේ? කොල්ලා යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කැම්පස් එකට ගියපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මෙතන ඉන්න අයියා කෙනෙක්. සීනියර් අයියා කෙනෙක්. මොකද වෙන්නේ? නංගි ඔයා මට කැමතිද? මෙන්න මෙහෙම කරලා දෙනවා පොඩි ඉංගියා. නංගිලා මොකද කියන්නේ? ඔව් අයියේ මම කැමතියි. මේ අයියාව අයින් කරා මේ අයියාව සෙට් කරගත්තා. දැන් තේරුණාද? මොකද්ද වෙනසක් වුණාද මොකුත්ම? වෙනසක් වෙන්නන්නේ නැහැ. හොරෙන්ම බ්ලොක් කරලා මේ අයියාව අයින් කරා මේ අයියාව දාගත්තා. මට ඒක වැඩක් නැහැ මේ අයියා දාගත්තේ නේ මම මේක කියලා දෙන්න පුතේ කාබන් රසායන ඉගෙන ගන්න විදිය. කියන්න බලන්න. මොකද්ද සිද්ධිය? කාබනික සංයෝගයක තියෙන එක්කෙනෙක්ව අයින් කරලා මූලද්‍රව්‍යයක් හරි කාණ්ඩයක් හරි අයින් කරලා වෙනත් මූලද්‍රව්‍යයක් හරි කාණ්ඩයක් එක් කර ගැනීමට අපි කියනවා මොකක්ද කියලාද? ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. තේරුණාද පුතේ ඒක? මොකද්ද? දැන් මෙහෙම තියෙනකොට ඒ කාබනික සංයෝගයේ මූලද්‍රව්‍යයක් හරි කාණ්ඩයක් හරි අයින් කරලා වෙනත් මූලද්‍රව්‍යයක් හරි කාණ්ඩයක් හරි ඒ වෙනුවට ආදේශ කර ගැනීම නැත්නම් එකතු කර ගැනීමට අපි කියනවා මොකක් කියලාද? ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. ආදේශ ප්‍රතික්‍රියාව කිව්ව එක තේරුන්නේ නැහැ. අතිස්සුවා. කිව්වට වැඩක් නැහැ මැසේජ් එකක් දාන්න. ආදේශ ප්‍රතික්‍රියා තේරුණාද? ඉන්න එකව අයින් කරලා වෙන එකක සෙට් කර ගැනීම. ඒකට කියනවා පුතේ ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. තේරුණාද පුතේ ඒක? ආදේශ ප්‍රතික්‍රියා තේරුණාද? හරි good. ආදේශ ප්‍රතික්‍රියා තේරිලා. අපි පුතේ ලියා ගන්න කාබනික රසායනයේ ප්‍රතික්‍රියා වර්ග 3යි එකතු තියෙන්නේ. දෙවෙනි ප්‍රතික්‍රියාව අහන්න ලියන්න කලින් අහගන්න මේකත් ආකලන ප්‍රතික්‍රියා. ආකලන ප්‍රතික්‍රියා. දැන් පුතේ සමහර ගෑල් ළමයි ඉන්නවා. සෑයිස ගෑල් ළමයි මොකක්ද? ගෑල් ළමයි න සුන්දරයි. ඒක නිසා පුතේ ඒ ගෑල් ළමයි ගැන ගන්න එක හොඳයි. ඇයි කොල්ලෝ සුන්දර නැද්ද? කොල්ලෝ ඊට වඩා සුන්දරයි. හරිද? කොල්ලෝ තමයි පුතේ මේ ලෝකෙ වෙනස් කරන්නේ ඈ. එහෙම කියලා කියනවා. හරි. දැක්කද බොරුත් දන්නේ නැහැ. හරි. පුතේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් පුතේ කිසිම යාළු වෙලා නැහැ. හරිද? දැන් පුතේ මොකද වෙන්නේ? කැම්පස් යනවා ඒ කෙල්ල. මොකද වෙන්නේ? හරි. දැන් යාළු වෙච්ච නැති කෙල්ල මොකද වෙන්නේ?
මෙන්න මේ බන්ධනය කඩාගෙන මොකද වෙන්නේ? කාත් එක්ක හරි සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. උදාහරණය මොකද්ද පුතේ? කියන්න බලන්න. දැන් පුතේ යාළු ලෙච්ච නැති ගෑල් ළමේ කැම්පස් ගිහලා වෙන කාත් එක්ක හරි සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මොකද්ද? තිබ්බේ නැහැ කාබනික සංයෝගයේ පරමාණු. කාබනික සංයෝගයට අලුතෙන් පරමාණු හෝ කාණ්ඩ ආදේශ කරගන්නවා නම් කාබනික රසායනයේ පුතේ කාබනික සංයෝගයට අලුතින් පරමාණු සම්බන්ධ කරගන්නවා නම් තියෙන එක්කෙනාට අලුතෙන් සම්බන්ධ කරගන්නවා නම් අපි පුතේ කියනවා මොකක් කියලාද? ආකලන ප්‍රතික්‍රියාවක් කියනවා. තියෙන කාබනික සංයෝගයට අලුතෙන් මූලද්‍රව්‍ය හරි කාණ්ඩ හරි එකතු කරගන්නවා නම් අපි කියනවා පුතේ මොනවා කියලාද? ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. තුන්වෙනි එක. දැන් දැක්කද කැම්පස් එකෙන්ම ඔක්කොම කරන්නේ ඈ? හරි. දැන් ඉන්නවා. ගමේ බුලත් තිර කන අයියා. කෙල්ල කැම්පස් යනවා. ගමේ බුලත් තිර කන අයියා. කැම්පස් ගියපු ගමන් මොකද කරන්නේ? ගමේ බුලත් තිර කන අයියව අයින් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන අයින් කරලා එයා පුතේ සතියක් දෙකක් තනියෙන් ඉන්නවා. සතියක් දෙකයි. ඊට පස්සේ කාත් එක්ක සෙට් වෙනවා ඈ. හරි. මොකද්ද? ඉවත් වීම ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? තියෙන කාබනික සංයෝගයෙන් පරමාණු හරි කාණ්ඩ හරි ඉවත් කරලා නව කාබනික සංයෝගයක් හදනවා නම් අපි යාට කියන මොකක්ද කියලාද? ඉවත් වීම ප්‍රතික්‍රියාවක් කියලා. ආය අහගන්න. මෙච්චරයි පුතේ පාඩම් කරන්න තියෙන්නේ. කුණුහරුපෙන් පාඩම් කරන්න. ජීවිතේ මාන සුන්දරයි. කටපාඩම් කරන්න යන්න බෑ. කටපාඩම් කරොත් කියලා වෙනවා ඈ. හරි. ආදේශ ප්‍රතික්‍රියාවක්. ආදේශ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයක තියෙන පරමාණුවක් හරි කාණ්ඩයක් හරි ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් පරමාණුවක් හරි කාණ්ඩයක් හරි එකතු කර ගන්නවා නම් අපි කියන පුතේ මොකක් කියලාද? ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. ආකලන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයක මොකද වෙන්නේ? අලුතෙන් පරමාණු ඒකට එකතු කර ගන්නවා නම් අලුතෙන් පරමාණු හරි කාණ්ඩ හරි එකතු කර ගන්නවා නම් පුතේ ඒකට අපි කියන මොකක් කියලාද? ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. ඊට පස්සේ ඉවත් වීම ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයක පරමාණු හෝ කාණ්ඩ ඒ කාබනික සංයෝගයෙන් ඉවත් කරලා වෙනත් කාබනික සංයෝගයක් හදනවා නම් අපි කියන පුතේ මොකක් කියලාද? ඉවත් වීම ප්‍රතික්‍රියාවක් කියලා. ආය අහගන්න. ආදේශ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? තියෙන පරමාණුවකට හෝ කාණ්ඩයකට ඉවත් කරලා වෙනත් පරමාණුවක් හෝ කාණ්ඩයක් එකතු කර ගැනීම. ආකලන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයකට අලුතෙන් පරමාණු එකතු කර ගැනීම. ඉවත් වීම ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයකින් මූලද්‍රව්‍ය ඉවත් වීම. ඉවත් වෙලා අලුත් සංයෝගයක් සාදා ගැනීම. පුතේ ඒක කිව්ව ටික තේරුණාද නිකන් කුණු හarpෙන් වගේ? අදහසක් තේරුණාද? පොඩ බලලා කියන කට්ටිය. ආදේශ ප්‍රතික්‍රියා, ආකලන ප්‍රතික්‍රියා සහ ඉවත් වීම ප්‍රතික්‍රියා. ඒක පුතේ තේරුණාද නැත්නම් ආයෙ පාරක් කියලා දෙන්න ඕනද? ලියන්න දෙනවද? දාන්න බලන්න නිකන් මැසේජ් එකක් පයි කට්ටිය. නිකන් දින ෆෝන් එකේ. තේරුන්නේ නැහැ කියලා දාන්න පුතේ එක්කෙනෙක් හරි තේරුන්නේ නැහැ කියලා දැම්මොත් මම ආයෙ කියලා දෙනවා ඈ. හරි. හරි. හැමෝටම තේරුණාද පුතේ? හරි. ලියා ගන්න කාබනික රසායනයේ ප්‍රතික්‍රියා ආකාර තුනකි. කාබනික රසායනයේ ප්‍රතික්‍රියා ආකාර තුනකි. කාබනික රසායනයේ ප්‍රතික්‍රියා ආකාර තුනකි. अंक 1 आदेश प्रतिक्रिया. अंक 1 आदेश प्रतिक्रिया. अंक 1 आदेश प्रतिक्रिया.
अंक 1 आदेश प्रतिक्रिया अंक 2 आकलन प्रतिक्रिया अंक 3 इවත් වීමේ प्रतिक्रिया अंक 1 आदेश प्रतिक्रिया अंक 2 आकलन प्रतिक्रिया अंक 3 इවත් වීමේ प्रतिक्रिया हरी ලියන්න පුතේ මාතෘකාව ලියා ගන්න आदेश प्रतिक्रिया आदेश प्रतिक्रिया आदेश प्रतिक्रिया आदेश प्रतिक्रिया ලියා ගන්න කාබනික සංයෝගයක තිබෙන පරමාණු හෝ කාණ්ඩ ඉවත් කර ඒ වෙනුවට එතන මේවා ගැන පස්සේ යනවා ඒ වෙනුවට නව කාණ්ඩ හෝ පරමාණු එකතු කරගනී නම් එවැනි ප්‍රතික්‍රියා ආදේශ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. මොකද වෙන්නේ? ආදේශ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. බලන්න පුතේ මෙන්න මෙයා මෙතනට සම්බන්ධ වෙන්න මෙයා මේ පැත්තට කඩා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයාව සම්බන්ධ කරගන්නවා මෙයා ඈත් වෙලා යනවා. දැක්කද උනාට? මෙයාව මෙතනට සම්බන්ධ වෙද්දි මෙයාව අයින් කරනවා. අයින් කරද්දී එයාගේ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන යන්නේ. ඒක නිසා මයිනස් වෙනවා. එතකොට පුතේ මෙන්න මෙයාගේ මුහුම්කරණය මොකුත් වෙනස් වෙනවද ආදේශ කළා කියලා? නෑ නේ. මෙයාගේ sp3 මුහුම්කරණය sp3 කියන්නේ මොකද්ද? කාබන් පරමාණුවට චතුස්තලීය බැඳිලා. නැත්නම් අපි සරලවම ගත්තොත් කාබන් පරමාණුව වටේට හතරක් තියෙනවා බන්ධන. ඒතර අපි කියනවා sp3 මුහුම්කරණය කියලා. හරිද? මෙයාගෙත් මොකක්ද තියෙන්නේ? මුහුම්කරණය වෙනස් වෙනවද කාබන් පරමාණුවේ? නෑ. කාබනික සංයෝගයේ මුහුම්කරණය වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ මොනවා විතරයිද පුතේ? මෙන්න මේ තිබ්බ එක්කෙනෙක් වෙනුවට කාණ්ඩයක් හෝ පරමාණුවක් වෙනුවට වෙනත් කාණ්ඩයක් හෝ පරමාණුවක් එකතු කර ගැනීම විතරයි. තේරෙනවද? කාබනික සංයෝගයේ වෙනස් තිබ්බ එක්කෙනෙක් වෙනුවට පරමාණුවක් හෝ කාණ්ඩයක් වෙනුවට
වෙනත් පරමාණුවක් හෝ කාණ්ඩයක් එකතු කර ගැනීම විතරමයි කරන්න ඕනේ. ඕකේද? ඕකේ. ලියාගන්න මේක. පුතේ 8ට ක්ලාස් එක ඉවර වෙන්නේ ඈ. මේක ලියාගන්න ටක් ගාලා. ලියාගන්න. මෙහිදී කාබන් පරමාණුවේ මුහුම්කරණය වෙනස් නොවේ. මෙහිදී කාබන් පරමාණුවේ මුහුම්කරණය වෙනස් නොවේ. හරිද පුතේ? හරි. දෙවෙනි ප්‍රතික්‍රියා වර්ගයට යමු. හරි මේක ලියාගන්න පුතේ තේරුණා නේ මේක? පුතේ මේක තේරුණාද? මොකද්ද මේකේ සිද්ධිය? ආයෙ පාරක් අහගන්න. තියෙන පරමාණුවක් හෝ කාණ්ඩයක් වෙනුවට වෙනත් පරමාණුවක් හෝ කාණ්ඩයක් එකතු කරගන්නවට අපි කියන පුතේ මොකක් කියලාද? ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. දැන් උදාහරණ ඔය ගොඩක් තියෙනවා නේද? ඒක නැගලා තියෙනවා සමහරලාට. ඉස්සර පුතේ ඔයා තිබ්බේ නැහැ. අපේ කාලේ තිබ්බේ පුතේ ලියුම් විතරයි. හරිද? දැන් අපි තරහ වුණා කියමු ගෑල්ලමෙත් එක්ක. ගෑල්ලමෙත් තරහ වුණාට පස්සේ ලියුම් ලියන පුතේ 20ක් 30ක්. අඩේ අර මූණ බලාගෙන මුලින්ම තරහෙන් ලියුව ලියුම් ටික පස්සේ පුතේ ආදරෙන් තමයි ලියලා තියෙන අන්තිමේදී. අන්න ඒ වගේ දේවල් එනවා ඈ. හරිද? දැන් පුතේ මොකද කරන්නේ? ගත්තා බ්ලොක් කරා ඉවරයි. තේරුණාද? හරි. එහෙම පුතේ ඒ වගේ පුතේ ඒ කාලේ අපි ඉගෙන ගත්තා කොබෝල්ට් වලින් ලියුම් ලියන්න. ගෑන් ළමයා ගෙදරට යවන්නේ පුතේ කොබෝල්ට් ලියුම්. කොබෝල්ට් ලියුම් කියන්නේ මොකද්ද? ඒව පුතේ පේන්නේ නැහැ අකුරු. කොබෝල්ට් පෑනල් ලිව්වට පස්සේ පේන්නේ නැහැ. කොබෝල්ට් පුතේ බටයක් දාලා අපි ලියුම් ලියනවා. ආදරණීය මෙයා මෙතන කියලා පුතේ ලියලා පුතේ මෙහෙම ලියුම ලියලා කෙල්ලේ ගෙදරට යවනවා උඩින් ලීෆ්ලට් එකක් දාලා. ඒ ලීෆ්ලට් එකේ පිටිපස්සට පුතේ ලියුම ලියන්නේ. කොබෝල්ට් ලියුම් එකක් කොහොමද පුතේ හොයන්නේ? කොබෝල්ට් මේ කොලේ අරගෙන ගින්දරට අල්ලනවා වෙන්නේ. එතකොට මොකද වෙන්නේ පුතේ? ලියුම හොඳට පේනවා. ඒ කාලේ ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහන්න කොබෝල්ට් ලියුම් යවුවේ නැද්ද කියන්නේ? ඒ කාලේ පුතේ හොර ලියුම් කියලා යවුවේ කොබෝල්ට් ලියුම්. අම්මා රිද්දි මොනවත් නැහැ ඉස්කෝලේ. හරිද? නැත්තම් පිටිපස්සට වෙන මොකක් හරි වෙන කොලයක් දාලා යවන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පිටිපස්සේ කොලේ තියෙන මොකද්ද? කොබෝල්ට් ලියුම. හරිද පුතේ? අන්න ඒ වගේ පුතේ අත්දැකීම් ඔයාලගේ අම්මලාගෙන් එමවුවම ඇති. හරිද? හරි. පුතේ දෙවෙනි ප්‍රතික්‍රියා වර්ගය ලියාගන්න පුතේ. ඉවත් වීමේ ප්‍රතික්‍රියා. සේගේ අනිත් ක්ලාස් ගැන දැනගන්න ඕන නම් මේකට මැසේජ් එකක් දාන්න. මම කියන්නම්. හරි.
ඉවත් වීමේ ප්‍රතික්‍රියා. හොඳට අහගන්න පුතේ. ඉවත් වීමේ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා? හොඳට අහගන්න. දැන් පුතේ තියෙනවා කවුරු හරි කෙනෙක්. කාබනික සංයෝගයක ඔයාලට මේවා ගැන පුතේ උගන්වනවා ඈ මධ්‍යසාරී KOS දැම්මම පස්සේ මොකද වෙන්නේ? ඔයා පුතේ උගන්වනවා අපි දැම්මම පස්සේ තියෙන කාබනික සංයෝගයේ පරමාණුවක් හරි කාණ්ඩයක් හරි මොකද කරන්නේ? ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා අලුතෙන් හදනවා නම් කාබනික සංයෝගයක්. මොකද්ද? කාබනික සංයෝගයක තිබ්බ පරමාණු හරි කාණ්ඩ හරි ඉවත් කරන් ගිහිල්ලා අලුතෙන් හදනවා නම් පුතේ කාබනික සංයෝගයක්. අපි කියනවා මොනවා කියලාද? ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් කියලා. කාබනික සංයෝගයක පරමාණු හරි කාණ්ඩ ඉවත් කරලා අලුතෙන් කාබනික සංයෝගයක් හදනවා නම් අපි කියනවා ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් කියලා. මෙන්න මෙයා පුතේ sp3 මුහුම් කරන්නේ මේ sp3 මුහුම් කරන්නේ. මෙන්න මෙයාලා පුතේ කාබන් වටා බන්ධන තුනයි. උතර sp2 මුහුම් කරන්නේ. sp2 මුහුම් කරන්නේ. සම් මේ මුහුම් කරන්නේ දාන්න දන්නේ නැහැ. ළඟදී බන්ධන පන්තිය පටන් ගන්නවා කැමති නම් වරෙල්ලා. හරිද? හරිද? හරි. එතකොට ලියා ගන්න ඉවත් වීම ප්‍රතික්‍රියා කියන එක ලියා ගන්න. කාබනික සංයෝගයක පවතින පරමාණු හෝ කාණ්ඩ ඉවත් කර අලුත් පරමාණු හෝ කාණ්ඩ කාබනික සංයෝගයක පරමාණු හෝ කාණ්ඩ ඉවත් කර නව කාබනික සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා ඉවත් වීමේ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි. ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වයි. මෙහිදී මුහුම්කරණය වෙනස් වේ. ටග්ගා ලියා ගන්න. මෙහිදී මුහුම්කරණය වෙනස් වේ. එහිදී මුහුම්කරණය වෙනස් වේ. ටග්ගා ලියා ගන්න.
හරිද? ඉවරද පුතේ? ඉවරයිද? ඉවරද? හරි. ලියා ගන්න තුන්වෙනි එක. තුන්වෙනි එක පුතේ ලියා ගන්න. තුන්වෙනි එක ලියා ගන්න. තුන්වෙනි එක ලියා ගන්න. ආකලන ප්‍රතික්‍රියා. ආකලන ප්‍රතික්‍රියා. පුතු මෙහෙම මුහුම් කරන්නේ කියලා දාලා බය වෙන්න එපා. මෙන්න මෙතන මුහුම් කරන්නේ කියලා දැන් ටික තුදේ පැයක් විතර යනවා. මුහුම් කරන්නේ ගැන පුතේ මම කියලා දෙනවා වෙනම ලෙක්චර් එකක් දාන්නම්. බය වෙන්න එපා. මම ඕක අනිවාර්යෙන්ම පුතේ කියලා දෙනවා. ඒක වැඩි බොරි වෙන්න එපා. කාබන් පරමාණු වටේට බන්ධන හතරක් බැඳලා තියෙනවා නම් sp3 කියලා මතක තියාගන්න දැනට. කාබන් පරමාණු වටේට මේ වගේ බන්ධන තුනක් බැඳලා තියෙනවා නම් පුතේ sp2 කියලා මතක තියාගන්න දැනට. කාබන් පරමාණුවක් වටේට බන්ධන දෙකක් පුතේ බැඳලා තියෙනවා නම් sp කියලා මතක තියාගන්න. මෙන්න මෙහෙම තියෙනවා නම් කාබන් පරමාණුවට බන්ධන හතරක් sp3 කියලා පුතේ මේක මතක තියාගන්න. පාඩම කරද්දී තේරෙනවා කාබන් පරමාණු වටා මෙන්න මෙහෙම බන්ධන තුනක් තියෙනවා නම් sp2 කියලා මතක තියාගන්න. කාබන් පරමාණු වටා බන්ධන දෙකක් තියෙනවා නම් sp කියලා මතක තියාගන්න දැනට. එයාලට ඔහොම මතක තියාගන්න පුතේ මම කියලා දෙන්නම් ඈ. හරි. හරිද? මෙහෙම මතක තියාගන්න. හරි. බලන්න පුතේ ආකලන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? මෙහෙම කාබනික සංයෝගයකට අලුතින් පරමාණු එකතු වෙනවා නම් මේ පරමාණුවේ බන්ධනය ගැලිලා කාබන සංයෝගයට අපි අලුතෙන් බන්ධමු. කාබනික සංයෝගයට අලුතෙන් පරමාණු එකතු වෙනවා නම් මොකද වෙන්නේ? එයාට අපි කියන පුතේ මොකක් කියලාද? ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. කාබනික සංයෝගයට අලුතෙන් පරමාණු එකතු වීමක් සිද්ධ වෙනවා නම් පුතේ අපි කියනවා ආකලන ප්‍රතික්‍රියාවක් කියලා. පුතේ බලන්න එතකොට මෙන්න මෙයාගේ මේ මුහුම්කරණය තුනක් තියෙන බන්ධන. මොකද්ද? sp2. මෙයාගේ මුහුම්කරණය sp2. එතකොට මෙයාගේ 1 2 3 4යි. මුහුම්කරණය මොකද්ද? sp3. මෙයාගේ මුහුම්කරණය sp3. අයි 1 2 3 4යි. මොකද වෙන්නේ? ආකලන ප්‍රතික්‍රියාවලදී මුහුම්කරණ වෙනස්. ඒතර ආකලන ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? කාබනික සංයෝගයකට අලුතෙන් පරමාණු එකතු වීමෙන් නව සංයෝග සෑදීමේ ප්‍රතික්‍රියා අපි කියනවා ආකලන ප්‍රතික්‍රියාව කියලා. තේරෙනවද? අර කැම්පස් සිද්ධි ටික මතක තියාගන්න. ඒව පුතේ කුණුහරුප වගේ මතක තියාගන්න. මොකද ගොඩාක් මේ ඕගනික් දේවල් මතක තියෙනකොට අමතක වෙන්න පුළුවන්. ඕගනික් කියන්නේ මුළු ලකුණු 100න් ලකුණු 30ක් විතර අහන්නේ ඕගනික් වලින්. ලකුණු 30ක් කියන්නේ පුතේ S එකට ළඟයි. මේක නැතුව පුතේ කවදාවත් A එකක් ගන්න බෑ. ඒකයි පුතේ මම ළමයි හැමෝටම ආදරණීය විදිහට මුලින්ම කියලා දෙන්නේ සරල විදිහට ඕගනික් ඉගෙන ගන්න ඕන. ලකුණු 150යි පුතේ රචනා ප්‍රශ්නෙට ස්ට්‍රක්චර් එකට 100යි 250යි රචනා ප්‍රශ්න 250ක් විතර නම් MCQ 15ක් විතර. ඒතර පුතේ ලකුණු 30කට ආසන්න සංඛ්‍යාවක් අනිවාර්යයෙන් භාගයට එනවා. කරගත්තේ නැත්නම් ඉතින් බුදු සරණයි. හරි. තියාගන්න කාබනික සංයෝගයකට
කාබනික සංයෝගයකට අලුතින් පරමාණු එකතු වී කාබනික සංයෝගයකට අලුතින් පරමාණු එකතු වී නව සංයෝග සෑදීමේදී සිදුවන ප්‍රතික්‍රියා නව සංයෝග සෑදීමේදී සිදුවන ප්‍රතික්‍රියා ආකලන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. මෙහිදී මුහුම් කරන වෙනස් වේ. හරිද මයි පුතේ? ටක් ගාලා ලියා ගන්න. බැරි නෑ හොඳට වැඩ කරන්න පුතේ. උඹලා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන අධ්‍යාපනයෙන් ඈ. වැඩ කරන්න පුතේ එකට අධ්‍යාපනයෙන් තොර පුතේ අනාගතයක් නෑ. කොච්චර දෙයක් කරත් පුතේ අධ්‍යාපන නැත්තම් පුතේ හැමදේම ඉවරයි ඈ. ඒ නිසා වැඩ කරන්න. ඔයාලා හොඳ විෂයන් තෝරගෙන තියෙන්නේ. ඒකෙන් පුතේ උපරිම සාධාරණයක් කරන්න. අනාගතේ වැඩදායි පුද්ගලෙක් වෙන්න වැඩ කරන්න. එච්චරයි ඉල්ලන්නේ. එක එක කතා කියයි මිනිස්සු. ඒවා ගණන් ගන්න එපා. ඔයයි ගමන යන්න. hina වෙලා යන්න. ගණන් ගන්න බෑ මොන ප්‍රශ්නයක්වත්. දැන් හදිස්සියව අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගෙන නැත්තම් ඉදිරියට පුතේ ඉගෙන ගන්න. තව අවුරුද්දක් තියෙනවනේ. ඒ තව අවුරුදු 40ක් ජීවත් වෙන්න එපා නේ බා. 40 50ක්වත් අඩුම තරමේ. ඒ 40 50 සතුටින් ඉන්න නම් මේ A level එක හරියට කොට දාගෙන කැම්පස් එකේ හොඳ ඩිග්‍රියක් අරගෙන හොඳ ජොබ් එකක් කරන්න පුතේ යන්න. මොකද අපි අදාතල් අරගෙන හෙට මැරෙන්නේ නැහනේ. ඒක නිසා පුතේ මේ දවස් ටිකේ අවුරුද්ද දෙක කැප කරලා ලස්සනට හොඳ ගමනක් යන්න. ආදරෙන් කියන්නේ ඈ. හරි. ජීවිතේ පුතේ විඳින්න හොඳට වැඩ කරන්න. මගෙන් පොඩි පුතේ උදව්වක් මේ පොඩි තල්ලුවක්. ඔයාලේ තල්ලුවෙන් පුතේ ප්‍රයෝජනයක් ගන්න. හරිද? හරි. මේ දවස්වල පුතේ 2021 කියලා ළමයි පිස්සු බල්ලෝ වගේ දුවනවා. හරිද? පේපර්ස් කරගන්නවා. අයි අපේ ළමයි පුතේ ඉන්නවා. අයි පාඩම් කරලා ඉවරයි. මාස 6කට කලින් පාඩම් ඉවර කරේ. පේපර්ස් විතරයි. දැන් ළමයි පුතේ තාම තියරි ඉවර කරගන්නවා. ඒතර පුතේ හිතන්න කොච්චර ස්ලෝ මෝෂන් ද යන්නේ. ස්ලෝ මෝෂන් ගියා කියලා පුතේ අපිට මේකේ තියෙන සිලබස් එකේ පාඩම් 14 ඉවර කරලා ඉක්මනින්ම පේපර්ස් කරන්න ඕනේ පුතේ. පේපර් 3000ක්වත් ලියන්න ඕනේ. සුපිරි එකක් එන්න. පාස් පේපර්ස් අවුරුදු 40කවත් කරන්න ඕනේ. නැත්තම් එන්නේ නැහැ. එන්නේ නැහැ පුතේ. හරියට පුතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ නැත්තම්. ඕලෙල් වගේ පුතේ දවසෙන් පොත කියුවා කියලා එකක් එන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. හොඳ මීටරයක් එන්න. ඔයාලට හයිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට අද දවසේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුණාද නැද්ද කියලා පුතේ මැසේජ් එකක් දාලා අද දවසේ අන්තිම මම ඉවර කරනවා. ඔයාලට තේරුණාද නැද්ද කියලා පුතේ මැසේජ් එකක් දාන්න. එහෙනම් පුතේ අද මම පන්තිය ඉවර කරනවා. ඔයාලට සුබ දවසක්.